ඔව් අපිට තියෙන්නේ ප්‍රශ්නාංක 61 ඉඳලා ඉදිරියට සාකච්ඡා කරන්න 61 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 61. 61 තියෙනවා ක්‍රෝමියම්හි ඉහළම ඔක්සිකරණ අවස්ථාව හා භූමි අවස්ථාවෙන් පිටත ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිවෙලින් වනුයේ. අපි ක්‍රෝමියම් කියන එක්කෙනා බැලුවොත් මෙයාගේ පරමාණු ක්‍රමාංකය 24යි. මෙයාගේ සාමාන්‍ය විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන ගියහම මෙයාගේ විශේෂ ස්ථායී වින්‍යාසයක් බවට පත් වෙනවා. අපි කතා කරනවා තියරි වලදී ලියාගෙන ගියොත් 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d4 නෙමෙයි 4s1 3d5. එතකොට මෙයාගේ CR වලනේ ওই වින්‍යාසය තියෙන්නේ. මෙයාගේ ඉහළම ඔක්සිකරණ අවස්ථාව තමයි මෙයාගේ හැදෙන CR ධන 3. ක්‍රෝමියම්හි ඉහළම ඔක්සිකරණ අවස්ථාව හා භූමි ඉහළම ඔක්සිකරණ අවස්ථාව ධන 6 හැදෙන්න පුළුවන්. CR ගේ ධන 6 හැදෙන්න පුළුවන්. CR ගේ ධන 6ට අපිට ඕන තරම් උදාහරණ ගන්න පුළුවන්. ධන 6 කියන අවස්ථාව තියෙනවා මෙයාගේ. ධන 6 හැදෙනකොට මෙන්න මෙහෙම විදිහට තියෙන්නේ CrO4 2- ක්‍රෝමේට් එක. එහෙම නැත්නම් Cr2O7 2-. මේකේ ධන 6යි ඔක්සිකරණාංකය. මේකෙත් ඔක්සිකරණාංකය ධන 6යි. අපි ඔක්සිකරණාංක ගන්න ඉස්සරහදී කතා කරන්නේ. නමුත් Cr වල වින්‍යාසය අපි මේ පාඩමේ ඉගෙන ගන්න හින්දා ප්‍රශ්න තුන තියෙන හින්දා බලමු. එතකොට Crට ධන 6 ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්න පුළුවන්. ඒක නම් අපි ඉදිරි පාඩම් වලදී තමයි කතා කරන්නේ. එතකොට මෙතන Cr ගේ ධන 6 කියනකොට Cr ගේ ධන 6 කියනකොට ධන 6 වින්‍යාසය නෙමෙයි අපිට අහන්නේ. ක්‍රෝමියම්හි ඉහළම ඔක්සිකරණ අවස්ථාව හා භූමි අවස්ථාවේ පිටත ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට මෙයාගේ ඔක්සිකරණ අවස්ථාව ධන 6 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඕක. Cr ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නහන් Cr ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඕක. සාමාන්‍යයෙන් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනකොට මෙන්න මේ සම්පූර්ණ වින්‍යාසය වෙනුවට ඉලෙක්ට්‍රෝන 18ක් නිරූපණය වෙන මේ වින්‍යාසය වෙනුවට ආගන් කියලා දානවා. ඇයි ආගන්ගේ පරමාණු ක්‍රමාංකය 18යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙ විදිහට එන්නේ. ඒතකොට ඒ හින්දා ආගන්ගේ වින්‍යාසය ලියලා 3d5 4s1 කියලා අපිට ලියන්න පුළුවන්. 3d5 4s1 කියලා ලියන්න පුළුවන්. එහෙනම් පිළිතුර ලබා ගන්න පුළුවන් ඒකේ 5 වෙනි පිළිතුර. බලමු ප්‍රශ්නාංක 62. 62 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ 62 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ नाइट्रोजन नियोन सोडियम फॉस्फरस आर्गन हा पोटेशियम परमाणु වල පළමු අයනීකරණ ශක්තිය වැඩි වෙන පිළිවෙල යනුයි. ඒතර පළවෙනි අයනීකරණ ශක්තිය අක්වක් විදිහට වැඩි වෙනවා ආවර්තයක දකුණට කාණ්ඩයක පහළට පරමාණුක අරය වැඩි වෙන හින්දා පළවෙනි අයනීකරණ ශක්තිය අඩු වෙනවා. එතකොට අපි දන්නවා කොහොමත් සෝඩියම් අයිති කාණ්ඩයේමනේ පොටෑසියම් තියෙන්නේ. ඒක පොටෑසියම්ට වඩා සෝඩියම්ගේ වැඩි කියලා අපි දන්නවා. පළවෙනි අයනීකරණ ශක්තිය. අනිත් තියෙන ફોස්ෆරස්, නයිට්‍රජන්, ආගන්, නියෝන් කියන අය බැලුවහම ફોස්ෆරස් අයිති ආවර්තයේම තමයි ආගන් තියෙන්නේ. ඒතර ફોස්ෆරස් වලට වඩා ආගන් වල පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි වෙන්න ඕනේ. ඒ වගේම නයිට්‍රජන් අයිති කාණ්ඩයේ තමයි නියෝන් තියෙන්නේ. නයිට්‍රජන්ට වඩා නියෝන්ගේ වැඩි වෙන්න ඕනේ. නයිට්‍රජන්ට වඩා නියෝන්ගේ වැඩි වෙන්න ඕනේ. එතකොට මේ පදනමින් අපිට ගන්න පුළුවන් මේක ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ වැඩිම නියෝන්ගේ අඩුම වෙන්නේ පොටෑසියම්ගේ. පිළිතුර අංක 5 ලබා ගන්න පුළුවන්. පිළිතුර අංක 5 ලබා ගන්න පුළුවන්. අපි බලමු ඊට පස්සේ 63 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 63. क्वांटम अंक n සමානයි 3 සහ ml සමානයි ඍණ 1 වන ලෙස තිබිය හැකි පරමාණුක තාක්ෂික සංඛ්‍යාව. දැන් ප්‍රධාන ක්වොන්ටම් අංකය n 3 වෙනකොට
ප්‍රධාන ක්වොන්ටම් අංකයේ n 3 වෙනකොට අපි දන්නවා උද්දිකාංශ ක්වොන්ටම් අංකයේ l කියන එක තියෙන්න පුළුවන් 0.12. එතකොට මේකේ අහන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය 3 ml. එතකොට ml කියන්නේ අපි දන්නවා චුම්බක ක්වොන්ටම් අංකය. එතකොට බිඳුව නම් බිඳුව, එක නම් ධන 1, බිඳුව ඍණ 1 කියලා තියෙන්න පුළුවන් චුම්බක ක්වොන්ටම් අංක. ධන 2 මෙයා 2 නම් තියෙන්න පුළුවන් ධන 2, ධන 1, බිඳුව ඍණ 1, ඍණ 2. ඔය විදිහට කාක්ෂික පහකට බෙදෙනවා. P කියන එක කාක්ෂික 3කට බෙදෙනවා, D කියන එක කාක්ෂික 5කට බෙදෙනවා. මේක අහන්නේ n සමානයි 3 සහ ml ඍණ 1 වන ලෙස තිබිය හැකි පරමාණු පාක්ෂික සංඛ්‍යාව. n සමානයි 3ට අදාළව මෙතෙන්දිත් වෙන්න පුළුවන් ml ඍණ 1, මෙතෙන්දිත් වෙන්න පුළුවන් ඍණ 1. එහෙනම් එහෙම තියෙන අවස්ථා දෙකයි. එහෙම තියෙන අවස්ථා දෙකයි. එහෙනම් 63 වෙනි ප්‍රශ්නේ ලබා ගන්න පුළුවන් පිළිතුර අංක 2 කියලා. ඊට පස්සේ අපි බලමු 64 වෙනි ප්‍රශ්නය. 64 වෙනි ප්‍රශ්නය තියෙන්නේ සත්‍යයි අසත්‍යයි ගණයේ ප්‍රශ්නයක්. ප්‍රශ්න අංක 64. එතකොට මේකේ තියෙනවා 64 වෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රකාශය හයිඩ්‍රජන් වර්ණාවලියේ බාම ශ්‍රේණිය සඳහා සියලුම විමෝචන n සමාන 1 අවසන් වේ. බාම ශ්‍රේණිය අපි දන්නවා දෙවෙනි ශක්ති මට්ටමට තමයි ඉහළ ශක්ති මට්ටමට වැටෙන්නේ. අපි පළවෙනි ශක්ති මට්ටමට වැටෙන එකට කියන්නේ ලයිමාන් ශ්‍රේණිය කියලා. එහෙනම් පළවෙනි වගන්තිය වැරදි කියලා පැහැදිලි. දෙවෙනි වගන්තිය හයිඩ්‍රජන් වර්ණාවලියේ සම්භවය පැහැදිලි කිරීම සඳහා බෝර් ආකෘතිය භාවිතා වේ. ඔව් බෝර් ආකෘතිය මගින් තමයි අපි හයිඩ්‍රජන් වර්ණාවලියේ ආකෘතිය පැහැදිලි කරගන්නේ. එහෙනම් ඒ වගන්තිය හරි. එහෙනම් පළවෙනි වගන්තිය වැරදි, දෙවෙනි වගන්තිය හරි කියන්නේ පිළිතුර අංක 4. පිළිතුර අංක 4. අපි බලමු ඊට පස්සේ 65 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 65. ඒකේ තියෙන පහසු ප්‍රශ්නයක් කෙලින්ම සොයා ගැනීමක් සම්බන්ධව නියුට්‍රෝනය සොයා ගන්නා ලද්දේ. අපි ඉගෙන ගත්තා චැඩ්වික් වසින් කරපු අර උත්ක්‍රමණාංශු ගණකයේ පරීක්ෂණය. ඒකෙන් තමයි නියුට්‍රෝනය අනාවරණය කරගත්තේ. අපි මේකේ තියෙන අනිත් පිළිතුරු බැලුවොත් නීල්ස් බෝර් ආකෘතිය, අර්නස්ට් රදර්ෆර්ඩ් පරමාණු න්‍යෂ්ටික ආකෘතිය, ඇල්බර්ට් අයින්ස්ටයින් ශක්ති සමීකරණය, ගෝල්ස්ටයින් කියන කෙනා අර වෙනත් පරීක්ෂණ වලට සම්බන්ධ වුණා. අපි දන්නවා ඔය දැන් රදර්ෆර්ඩ් රන්පත් පරීක්ෂාව කරනකොට රදර්ෆර්ඩ් ප්‍රමුඛ ගයිගර් සහ මාස්ටර්න් කියන ඒකට සහභාගී වුණා. ඊට පස්සේ ඔය ධන කිරණ සොයා ගන්න පරීක්ෂණ වලට විවිධ අය සම්බන්ධ වුණා. ගෝල්ස්ටයින්ගේ නම් ඒවට භාවිතා වෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු 66 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 66. පරමාණුවක ක්වොන්ටම් අංක n සමානයි 3, කමා l සමානයි 2 ඇති උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එතකොට n සමානයි 3 වුණොත් l කියන එක අපි දන්නවා 0.12. එතකොට ඒකේ n සමානයි 3 වෙලා n සමානයි 3 වෙලා l සමානයි 2. l සමානයි 2 වෙච්ච අවස්ථාවේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. මේ දෙකෙන් නිරූපණය වෙන්නේ අපි දන්නවා D. D වල අපි දන්නවා පාක්ෂික පහකට බෙදෙනවා. චුම්බක ක්වොන්ටම් අංකය අපි පහකට ගන්නවා ධන 2, ධන 1, බිඳුව, ඍණ 1, ඍණ 2 කියලා. මේ එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන උපරිම දෙක බැගින් එකක් දක්ෂිණාවර්ත භ්‍රමණය අනිත් එක වාමාවර්ත භ්‍රමණය. දෙක බැගින් සම්පූර්ණ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10යි. සම්පූර්ණ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10යි. එහෙනම් ඒකට අපිට ගන්න පුළුවන් පිළිතුර අංක 5 කියලා. පිළිතුර අංක 5. අපි ඊට පස්සේ බලමු 67 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 67. මේකේ තියෙනවා බෝරෝන්,
ඔක්සිජන් සල්ෆර් සල්ෆයිඩ් S2 ඍණ සහ Cl පරමාණු ඇලයිරක් අයනවල අරයන් වැඩිවන අණුපිළිවෙල වන්නේ. අපි ලියාගමු මේ ටික. බෝරෝන් අනිත් එක ඔක්සිජන්, බෝරෝන් ඔක්සිජන්, ඊළඟට තියෙනවා සල්ෆර් ඊළඟ S2 ඍණ අනිත් එක තියෙනවා Cl පරමාණුක් තියෙනවා අයනක් තියෙනවා. අපි මේ වගේ වැඩි හදන පොදු ක්‍රමයක් ඉගෙන ගත්තා. අපි බලනවා පරමාණුක ක්‍රමාංකය ගන්නවා ආවර්තිතා වගුවේ. අරගත්තාම හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්. මේකේ පරමාණු ක්‍රමාංකය 5යි. පරමාණුක ක්‍රමාංක බැලුවහම මේකේ බෝරෝන් වල පරමාණු ක්‍රමාංකය හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන් 5යි. ඔක්සිජන්ගේ පරමාණු ක්‍රමාංකය 8යි. සල්ෆර් වල 16යි. Cl වල 17යි. ඔය විදිහට පරමාණු ක්‍රමාංකයෙන් ප්‍රෝටෝන ගාන ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ගාන බැලුවහම මෙතන ආරෝපණයක් නැති හින්දා ප්‍රෝටෝන සංඛ්‍යාවම සමානයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට. මෙතනත් එහෙමයි. මෙතන 16යි ඍණ 2 හින්දා 18යි. මෙතන 17යි. දැන් ශක්ති මට්ටම් සංඛ්‍යාව බැලුවොත් ඉලෙක්ට්‍රෝන 5යි කියන්නේ 1s2 2s2 2p1 ශක්ති මට්ටම් 2යි. මෙයාගේ 2යි. මේගොල්ලෝගේ 3 තියෙනවා. එහෙනම් අපි දන්නවා මේ දෙන්නගේ අරය අඩුයි. මේ තුන් දෙනාගේ ඊට වඩා වැඩි ශක්ති මට්ටම් ගාන වැඩි හින්දා. මේ දෙන්නගේ සංසන්දනය කරොත් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 5 අදින්නේ ප්‍රෝටෝන 5කින්, මෙයාගේ ඉලෙක්ට්‍රෝන 8 අදින්නේ ප්‍රෝටෝන 8කින්. ශක්ති මට්ටම් වැඩි වෙන්නේ නැහැ එකම ආවර්තයේ. හයිඩ්‍රජන්, හීලියම්ගෙන් පස්සේ දෙන ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්. ආවර්තයක දකුණට යනකොට අපි දන්නවා අරය අඩු වෙනවා. එහෙනම් බෝරෝන් වල අරයට වඩා ඔක්සිජන්ගේ අරය අඩුයි. එහෙනම් ඒක අපිට පැහැදිලි. මේ තුන් දෙනා බැලුවොත් ඕනම එකක එයාගෙන් ඇතිවන ඍණායනයේ අරය වැඩි වෙන්න ඕන. කොහොමත් ඉලෙක්ට්‍රෝන 18 16කින් අදිනවා කියන්නේ 16 16කින් අදිනවට වඩා අරය වැඩි වෙනවා. ඒතර S ට වඩා S2 ඍණ වැඩි. අනිත් එක ආවර්තයක දකුණට අරය අඩු වෙන හින්දා සල්ෆයි ක්ලෝරිනුයි එකම ආවර්තයේ හින්දා මේ පැත්තට යන දිනේ සල්ෆර් වලට පස්සේනේ ක්ලෝරින් හම්බෙන්නේ. ඒතකොට සල්ෆර් වලට වඩා ක්ලෝරින් වල අරය අඩුයි. සල්ෆර් වලට වඩා ක්ලෝරින් වල අරය අඩුයි. S2 ඍණ කියනකොට මෙයාට වඩා වැඩි. ඒකට ඒක තමයි වැඩිම වෙන්නේ. ඒතකොට මේ පදනමෙන් අපිට තෝරන්න පුළුවන් අරය අඩුම ඔක්සිජන්ගේ ඊළඟට බෝරෝන් ඊළඟට Cl ඊළඟට සල්ෆර් ඊළඟට S2 ඍණ. පිළිතුර ගන්න පුළුවන් අංක 3. පිළිතුර අපිට ලබා ගන්න පුළුවන් අංක 3. අපි බලමු ඊට පස්සේ 68 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 68. මේකේ තියෙන්නේ තරංගායාමය 200 නැනෝමීටර් වන විද්‍යුත් චුම්බක විකිරණ පිළිබඳව පහත කුමන වගන්තිය සත්‍ය වේද? ABCD ගණයේ ප්‍රශ්නයක්. ඒකට ABCD කියන ප්‍රකාශ වලින් අපෙන් අහනවා මේකෙදි නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා. තරංගායාමයේ 200 නැනෝමීටර් වන විද්‍යුත් චුම්බක විකිරණ පිළිබඳව. පළවෙනි සිම්පල් A කියන වගන්තිය. එයට තරංගායාමය 400 නැනෝමීටර් වන විකිරණයට වඩා වැඩි සංඛ්‍යාතයක් ඇත. දැන් 200යි නැනෝමීටර් කියන එක ගත්තහම 400යි නැනෝමීටර් කියන එකට වඩා මෙයාගේ තරංගායාමය අඩුයි. මේකේ තරංගායාමය වැඩි. මේකේ තරංගායාමය අඩුයි කියන්නේ මෙයාගේ සංඛ්‍යාතය අරයට වඩා වැඩි. සංඛ්‍යාතය වැඩි කියන්නේ මෙයාගේ ශක්තියත් වැඩි. ප්‍රකාශයෙන් කියන්නේ එයට තරංගායාමය 400යි නැනෝමීටර් වන විකිරණයට වඩා වැඩි සංඛ්‍යාතයක් ඇත. මේකට වඩා තරංගායාමය අඩුයි කියන්නේ සංඛ්‍යාතය වැඩි. එහෙනම් ඒ හරි. B වගන්තිය එය විද්‍යුත් චුම්බක වර්ණාවලියෙහි දෘශ්‍ය කොටසෙහි ඇත. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍ය කොටසේ පිහිටන්නේ නැනෝමීටර් 390 ඉඳලා
770 වගේ වෙනකන්. එහෙනම් ඒක වැරදි. C රික්තයකදී එයට තරංගායාමය 400 නැනෝමීටර් වන විකිරණයට වඩා වැඩි ප්‍රවේගයක් ඇත. රික්තයකදී ආලෝකයේ ප්‍රවේගයෙන් තමයි මේවා ඔක්කොම ගමන් කරන්නේ. ඒ හින්දා එකක් වැරදි. D වගන්තිය එහි ෆෝටෝනයක ශක්තිය තරංගායාමය 100 නැනෝමීටර් වන විකිරණයෙහි ෆෝටෝනයක ශක්තියකට වඩා වැඩිය. දැන් තරංගායාමය 100යි කියන එක මීට වඩා ඒකට තරංගායාමය 100යි වුණොත් මේකට වඩා තරංගායාමය අඩු වෙන්න ඕන. තරංගායාමය අඩුයි කියන්නේ මෙයාගේ සංඛ්‍යාතය මේකට වඩා වැඩි. මේකේ සංඛ්‍යාතය මේකට වඩා වැඩි. මේකට වඩා වැඩි කියන්නේ මේකේ ශක්තියත් මෙයාට වඩා වැඩි. එහෙනම් මේකට වඩා තරංගායාමය අඩු වෙන එකේ සංඛ්‍යාතයත් වැඩි වෙනවා, ශක්තියත් වැඩි වෙනවා. මෙයාගේ වැඩි කියලානේ ප්‍රකාශ කියන්නේ. ප්‍රකාශ කියන්නේ 100කට වඩා 200ගේ වැඩි කියලානේ ශක්තිය. එහෙනම් ඒක වැරදි. එහෙනම් මේකට පිළිතුර විදිහට ගන්න පුළුවන් A පමණයි නිවැරදි. A පමණයි කියන්නේ පිළිතුර අංක 5. පිළිතුර අංක 5. අපි බලමු ඊට පස්සේ 69 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 69. මේකේ තියෙන්නේ මෙහෙම. පරමාණුක ව්‍යුහයේ ප්ලම් පුඩින් ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ. අපි දන්නවා ප්ලම් පුඩින් ආකෘතිය ඉදිරිපත් කරේ ජේ.ජේ. තොම්සන්. එනකට පාස්වෙන් ලබා ගන්න පුළුවන් පිළිතුර අංක 2 කියලා. අංක 1 තියෙනවා ඩෝල්ටන්. අපි දන්නවා ඩෝල්ටන් 1808 දී පරමාණුක වාදය ඉදිරිපත් කරා. ඊට පස්සේ රදර්ෆර්ඩ් ගැන තියෙනවා. රදර්ෆර්ඩ් අපි දන්නවා ඉදිරිපත් කරේ නෂ්ටික ආකෘතිය. මිලිකන් තෙල් බිඳු පරීක්ෂණයෙන් ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය. ඒ වගේ අනිත් අය ගැන අපිට අවධානය යොමු කරොත් මතක් කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඒකට 69 වෙනි ප්‍රශ්නේ පිළිතුර අංක 2 ජේ.ජේ. තොම්සන්. අපි බලමු 70 වෙනි ප්‍රශ්නේ. 70 වෙනි ප්‍රශ්නය. මේකේ පරමාණුවක ක්වොන්ටම් අංක n සමානයි 3 l සමානයි 2 ඇති උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒක කලිනුත් තිබුණා. ප්‍රශ්නේ 66 වෙනි ප්‍රශ්නෙත් ඒකමයි තිබුණේ. පරමාණු ක්‍රමාංකය පරමාණු ක්වොන්ටම් අංක n සමානයි 3 l සමානයි 2 ඇති උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒක කලින්ම තිබිච්ච ප්‍රශ්නයක්. ඒකට පිළිතුර 10 කියලා අපි කලින්ම ගත්තා. හරි. අපිට ඊට පස්සේ බලන්න පුළුවන් 71 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 71. ක්වොන්ටම් අංක n සමානයි 3 සහ ml ඍණ 2 වන ඉලෙක්ට්‍රෝනයක් සඳහා පහත සඳහන් කුමන වගන්තිය සත්‍ය වේද? ඒකෙත් කියන්නේ n සමානයි 3 අවස්ථාව. n සමානයි 3 නම් අපි දන්නවා l බිඳුව 1 2. ඒකට අපි දන්නවා ml බිඳුව නම් බිඳුව 1 නම් ධන 1 බිඳුව ඍණ 1 2 නම් ධන 2 ධන 1 බිඳුව ඍණ 1 ඍණ 2. ඒතර මේ එකක ධන භාගය සහ ඍණ භාගය විදිහට එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන පුළුවන්. බලමු මේක කියන වගන්ති 4 ගැන. මේකේ ඒ වගන්තියේ කියනවා ඉලෙක්ට්‍රෝනය ඇත්තේ 3 වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ. n සමානයි 3 කියන්නේ 3 වෙනි ශක්ති මට්ටම. එහෙනම් ඒක හරි. දෙවෙනි වගන් D වල කියනවා ඉලෙක්ට්‍රෝන D කාක්ෂිකයක ඇත. ඔව් ඍණ දෙකෙන් නිරූපණය වෙන්න පුළුවන් දෙකට අදාළවනේ. මොකද එකට අදාළව පුළුවන් වෙන්නේ උපරිම ඍණ 1යි ධන 1යි අතර වෙන්න එපා. නා ඍණ දෙකෙන් නිරූපණය වෙනවා නම් අනිවාර්යෙන් දෙවෙනි එකට අදාළ වෙන්න ඕන. දෙවෙනි එක අංක 2 කියලා කියන්නේ D තමයි නිරූපණය වෙන්නේ. එහෙනම් ඒකත් හරි. ඊළඟට ඉලෙක්ට්‍රෝන P කාක්ෂිකයක ඇත. D වල තියෙනවා නම් P වල නෙමෙයිනේ. ඒක වැරදි. සිම්පල් D ඉලෙක්ට්‍රෝනයේ භ්‍රමණ ක්වොන්ටම් අංකය ms සමානයි ධන භාගය විය යුතුය. අපිට එහෙම කියන්න බෑ ms කියන භ්‍රමණ ක්වොන්ටම් අංකය මේ එකක ධන භාගය හෝ ඍණ භාගය වෙන්න පුළුවන්. මොකද එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එකක් දක්ෂිනාවර්ත භ්‍රමණය අනිත් එක වාමාවර්ත භ්‍රමණය විදියට. එහෙනම් මේකේ නිවැරදි ප්‍රකාශ විදිහට ගන්න පුළුවන් A සහ B. A සහ B කියන්නේ අංක 1. A සහ B කියන්නේ අංක 1. අපි ඊට පස්සේ බලමු 72 වෙනි ප්‍රශ්නය.
ප්‍රශ්න අංක 72. මේකේ තියෙනවා හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියේ තරංගායාමය 4.42 වැඩි කිරීම 10 ඍණ 7 මීටර. තරංගායාමය ලැම්ඩා කියන එක දෙනවා 4.42 වැඩි කිරීම 10 ඍණ 7 මීටර. 10 ඍණ 7 මීටර. වන කොළ ආලෝකයේහි නිරීක්ෂණය කර ඇත මෙම කොළ ආලෝකයේහි එක් ෆෝටෝනයක ශක්තිය. ෆෝටෝනයක ශක්තිය දැක්වෙන සමීකරණය තමයි E සමානයි h nu. E සමානයි h nu කියන සමීකරණය. එතකොට මෙතන අපි h කියන එක පේපර් එකේ මුල දෙනවා ප්ලාන්ක් නියතය. අපිට එතකොට ශක්තිය හොයන්න ඕන nu දන්නේ නැහැ. හැබැයි තව සමීකරණයක් තියෙනවා C සමානයි nu lambda. ඒතර ආලෝකයේ ප්‍රවේගය මේක තරංගායාමය මේක සංඛ්‍යාතය. මේකෙන් nu උක්ත කරගත්තොත් nu කියන්නේ C බෙදීම lambda. ඒක මෙතන ආදේශ කරගන්න පුළුවන්. එතකොට සමීකරණය එනවා E සමානයි h C බෙදීම lambda. දැන් අපි ආදේශ කරමු. අපිට E නේ හොයන්න ඕනේ. E සමානයි h වලගේ පේපර් එකේ දෙනවා 6.626 වැඩි කිරීම 10 ඍණ 34යි වැඩි කිරීම 10 ඍණ 34යි ජූල් තත්පර C කියන ආලෝකයේ ප්‍රවේගය දෙනවා 3.0 වැඩි කිරීම 18යි ms ඍණ 1 එතකොට ලැම්ඩා කියන එක දෙනවා 4.42 වැඩි කිරීම 10 ඍණ 7යි මීටර. එතකොට මෙතන s ඍණ 1ට s කැපෙනවා. ඊට පස්සේ මෙතන 6.6යි 4.4යි කියන්නේ 1.5යි කියලා දෙකට 3යි කියලා හපන්න පුළුවන්. ඒ කියන්නේ එකට 1.5යි. මේක 2යි මේක 3යි. 6.6යි 4.4ෙන් බෙදුවාම 1.5යි. එතකොට මෙතන 10 ඍණ 7 උඩට ගත්තාම ධන 7යි. ධන 7යි මේ ධන 8යි 10 15යි. 10 15යි මෙතන ඍණ 34යි කියන්නේ 10 ඍණ 19යි. 10 ඍණ 19යි. තව තියෙනවා මෙතන 3. එහෙනම් උත්තරේ එනවා 4.5 වැඩි කිරීම 10 ඍණ 19යි ජූල්. ඔගේ උත්තරේ කිලෝ ජූල් වලින් දීලා තියෙන්නේ. එතකොට තව 10 ඍණ 3කින් වැඩි වෙන්න ඕන. 4.5 වැඩි කිරීම 10 ඍණ 19යි ජූල් නම් කිලෝ ජූල් වලින් තියෙන හින්දා තව 10 ඍණ 3කින් වැඩි වෙන්න ඕන. පිළිතුරාංග 4 කියලා ගන්න පුළුවන්. 4.5 වැඩි කිරීම 10 ඍණ 22යි කිලෝ ජූල්. හරි. අපි ඊට පස්සේ බලමු 73 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 73. ප්‍රශ්න අංක 73. මේ කියන පහත දී ඇති පරමාණු වලින් කුමක් එහි වායුමය අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝනයක් ලබාගත් විට විශාලම ශක්තිය පිට කරයිද? පළවෙනි එක සල්ෆර්. සල්ෆර් වල අන්තිමට තියෙන්නේ සල්ෆර් 6 වෙනි කාණ්ඩේ. එයාගේ අන්තිමට තියෙන්නේ 3s2 3p4 කියලා. අස්ථායි වින්‍යාසයක් අන්තිමට තියෙන. සංයෝජිතා කවච දෙන 3s2 3p4. ඊට පස්සේ ફોස්ෆරස්. ફોස්ෆරස්ගේ තියෙන්නේ අන්තිමට 3s මේව ලියාගෙන ගියාම 3s2 3p3. මේක අර්ධ ස්ථායීතයි අවස්ථාවක්. මෙයා ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් 3s2 3p4 බවට පත් වෙනවා කියන්නේ තියෙන ස්ථායීතාවයට වඩා අඩු ස්ථායිකක් ලැබෙනවා. ඒතර කැමැත්තෙන් ගන්න නැහැ. එතකොට ඒක ඍණාගයක් වෙන්නේ නැහැ. ඒතර ශක්තියක් පිට වෙනවා නම් තමයි ඩෙල්ටා H ඍණ කියන්නේ. ඒතර මෙතන අපි ගන්න ඕන වැඩිම ශක්තියක් පිට වෙන එක. මෙයාට වඩා මෙයාට හැකියාව තියෙනවා ශක්තිය පිට කරන්න. සෝඩියම්. සෝඩියම්ගේ අන්තිම ශක්ති මට්ටමේ තියෙන්නේ 3s1 කියලා. ලියාගෙන ගියාම. ඒතර මෙයා ලෝහයක්. මෙයා නිතරම කැමති ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන ආයන හදන්න. ඊට පස්සේ මැග්නීසියම් වල තියෙන්නේ අන්තිමට ලියාගෙන ගියාම 3s2. ඒතර 3s2 අවස්ථාව තමයි අමාරුම ඉලෙක්ට්‍රෝනයක් ගන්න. ලොකු ධනාගයක් තමයි එතන අවශෝෂණයක් වෙන්නේ. මෙයාටත් වඩා ශක්තිය අවශෝෂණය වීමක් වෙනවා. එහෙනම් ඊළඟ නියෝන්.
නියෝන් කියන්නේ අපි දන්න උච්ච වායුවක්. ඒකේ අන්තිමට තියෙන 2s2 2p6 කියලා ස්ථායි වින්‍යාසයක් නියෝන්ගේ තියෙන. එතකොට මෙයා කැමති නැහැනේ ඉලෙක්ට්‍රෝන අරගෙන අස්ථායි වෙන්නේ. එහෙනම් මෙතන කැමැත්තෙන් වඩා කැමැත්තෙන් ඉලෙක්ට්‍රෝනයක් අරගෙන වැඩි ශක්තියක් පිට කිරීමේ හැකියාව තියෙන සල්ෆර්වලට. මොකද මෙයාගේ තියෙන වින්‍යාසය අස්ථායි වින්‍යාසයක්. ඒ හින්දා ඉලෙක්ට්‍රෝන ගන්න ගැටලුවක් නැහැ. නම් පිළිතුර ගන්න පුළුවන් අපිට 73ට අංක 1 කියලා. 73ට පිළිතුර අංක 1. අපි බලමු ඊට පස්සේ ප්‍රශ්නාංක 74. ප්‍රශ්නාංක 74. මේක දෙනවා මූලද්‍රව්‍යයක පරමාණුවක අවසාන ඉලෙක්ට්‍රෝන දෙක හා සම්බන්ධ ක්වොන්ටම් අංක කුලක 3,0,0,0 ධන භාගය සහ 3,0,0,0 ඍණ භාගය වේ. මූලද්‍රව්‍ය වනුයේ. එතකොට ක්වොන්ටම් අංක කුලක දීලා දිනවා 3,0,0,0 ධන භාගය සහ 3,0,0,0 ඍණ භාගය. එතකොට ළමයි තුන්වෙනි ශක්ති මට්ටමේ S වල තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගැන මේ කියන්නේ. ධන භාගයේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් තුන්වෙනි ශක්ති මට්ටමේ S වල ඍණ භාගයේ තියෙන තව ඉලෙක්ට්‍රෝනයක්. එතකොට 3s2 කියන වින්‍යාසයට අදාළව තමයි ඔය අදාළ වෙන්නේ. ප්‍රධාන ශක්ති මට්ටම 3 s කියන්නේ බිඳුවේ බිඳුව තවත් කාක්ෂික වලට බෙදෙන්නේ නැහැ. මේකේ තියෙන්න පුළුවන් එක්ක ධන භාගය මේව දක්ෂිණාවර්ත ප්‍රමණය නැත්නම් වාමාවර්ත ප්‍රමණය ඍණ භාගය. එතකොට අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියාගෙන ගියාම 1s2 2s2 2p6 3s2 කියලා කාගෙ දෙන්නේ? කාගෙද s2 අන්තිමට එන්නේ? 3s2 එන්නේ කාගෙද? මැග්නීසියම් වල. මැග්නීසියම් වල පරමාණු ක්‍රමාංකය 12යි. මැග්නීසියම්ගේ පරමාණු ක්‍රමාංකය 12යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන ගියාම 1s2 2s2 2p6 3s2. එහෙනම් ගැලපෙනවා අපේ පිළිතුර මැග්නීසියම් කියන එක. මැග්නීසියම් කියන එක ගැලපෙනවා. අපි බලමු ඊට පස්සේ 75. ප්‍රශ්නාංක 75. ප්‍රශ්නාංක 75. 75 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ආන්තරික ලෝහ. සාමාන්‍යයෙන් ආන්තරික කියලා හඳුන්වන්නේ D ගණුවේ ලෝහ. ආන්තරික ලෝහ හා ඒවායේ සංයෝග පිළිබඳව මින් කුමන වගන්තිය සත්‍ය වේද? හරි වගන්තිය අහන්නේ. බලමු පළවෙනි එක. පළවෙනි වගන්තියේ කියනවා කොපර්හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොපර් වල පරමාණු ක්‍රමාංකය 29යි. විශේෂ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් අපිට මතක් වෙන්න ඕන අන්තිමට 3d10 4s1 කියලා ආවේ. එතකොට මේක කියනවා කොපර්හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p6 3s2 3p6 3d10 වේ. කොපර්හි 4s1 කියලා තියෙන්න ඕනේ. එහෙනම් පළවෙනි වගන්තිය වැරදි. පළවෙනි උත්තරේ වැරදි. මේක පිළිතුරු පහෙන් මොකක්ද කියලා තෝරන්න ඕන ප්‍රශ්නයක්. දෙවෙනි පිළිතුර. d ඉලෙක්ට්‍රෝන ඇති සියලුම මූලද්‍රව්‍ය ආන්තරික වේ. පොදුවේ D ගණුව ආන්තරිකයි කියලා කිව්වට ආන්තරික ලක්ෂණ නැහැ සින්ක්ගේ සහ ස්කැන්ඩියම්ගේ. එහෙනම් සියලුම මූලද්‍රව්‍ය වල ආන්තරික ලක්ෂණ තියෙනවා කියන එක D ගණුවේ වැරදි. ඒව ගැන අපි D ගණුවේදී සවිස්තරාත්මකව කතා කරනවා. දෙවෙනි එක වැරදි. අංක 3. TiO2 වල Ti වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හා ස්කැන්ඩියම් ක්ලෝරයිඩ්ගේ ScCl3 ස්කැන්ඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එකම වේ. දැන් ආවර්තිතාවකගේ D ගණුවේ පරමාණුක ක්‍රමාංක අනුව ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම් ඔහොමනේ තියෙන්නේ. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 21යි, මෙයාගේ 22යි. ඒත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙයාගේ ලිව්වහම එන්නේ 1s2 2s2 2p6 3s2 3p6 3p6 4s 4s2 3d1 3d1 කොහොමයි ස්කැන්ඩියම් වල එන්නේ 4s2 3d1 මෙයාගේ ටයිටේනියම් වල ලිව්වොත් එන්නේ එයාගේ 22යිනේ 1s2 2s2
2p6 3s2 3p6 4s2 3d2 3d2 හරිද? එතකොට අපි මෙතන මෙයාගේ ධන 3 අවස්ථාව ස්කැන්ඩියම් වල ධන 3 හැදෙනකොට මේ ඉලෙක්ට්‍රෝන දෙකයි මේ එකයි ඉවත් කරනවා. ඒ වගේම ටයිටේනියම් වල ධන 4 අවස්ථාව. උතන කියන විදිහට TiO2 වල තියෙන ටයිටේනියම් වල ධන 4. SCCl3 වල තියෙන්නේ ස්කැන්ඩියම් වල ධන 3. ටයිටේනියම් වල ධන 4 අවස්ථාවේ අපි මේකයි කපනවා. ඉලෙක්ට්‍රෝන 4ක් ඉවත් කරනවා. එතකොට අපිට ඒ හින්දා මේ දෙන්නගෙම මොකද කරන්න පුළුවන්? මේ දෙන්නගෙම වින්‍යාස සමානයි. ස්කැන්ඩියම්ගේ ධන 3යි මෙයාගේ ධන 4යි වින්‍යාස සමානයි. එතකොට ඒක හරි. තුන්වෙනි එක හරි. බලමු හතරවෙනි එක වර්ධින්නේ මොකද කියලා. හතරවෙනි එක කියනවා දෙන ලද ආන්තරික ලෝහයක ඔක්සයිඩ් වල ආම්ලිකතාව ලෝහායනයේහි ඔක්සිකරණ අවස්ථාව වැඩි වෙන විට අඩු වේ. ඔක්සිකරණ අවස්ථාව ලෝහායනයක ඔක්සයිඩ් වල ආම්ලිකතාව ඔක්සිකරණ අවස්ථාව වැඩි වෙනකොට මොකද වෙන්නේ? වැඩි වෙනවා. ධන සංඛ්‍යාව වැඩි වෙනකොට ආම්ලිකතාව වැඩි වෙනවා. දැන් Mn වල ගත්තොත් Mn2O7 කියන ධන 7 තමයි ආම්ලික වෙන්නේ. ඒකේ ඔක්සයිඩ් වල අඩු වෙද්දී Mn2O3 එහෙම වෙනකොට බාෂ්මික වෙනවා. එතකොට මේ ප්‍රකාශය වැරදි. 3 හරි 4 වැරදි. ඊට පස්සේ පස්වෙනි එක 3D ශ්‍රේණියේ ආන්තරික ලෝහවල ක්වොන්ටම් අංකය ml සමානයි ධන හෝ ඍණ 3 තිබිය නොහැකිය. දැන් 3D කියලා කියන එකෙන් 3D කියන්නේ D වල අංක දෙකෙන් නිරූපණය වෙන්නේ උද්දිකාංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය මෙයාගේ ධන 2, ධන 1, බිඳුව, ඍණ 1, ඍණ 2. ඔය එකක ඉලෙක්ට්‍රෝන දෙක බැගින් තමයි මේ කාක්ෂික පහේ ඉලෙක්ට්‍රෝන 10ක් තියෙන්නේ. 3D ශ්‍රේණී ආන්තරික ලෝහවල ක්වොන්ටම් අංක ml කියන්නේ මෙයා ධන හෝ ඍණ 3 තිබිය නොහැකි. හරිනේ? ධන හෝ ඍණ 3 තියෙන්න බෑ, 2 තියෙන්න පුළුවන්. හරි. එහෙනම් ඒ පස්වෙනි එකක් වැරදි. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් අපිට තුන්වෙනි පිළිතුර. පිළිතුර අංක 3 ගන්න පුළුවන්. ඔව්. එහෙනම් අපි 75ට අංක 3 කියලා ගත්තා. අපි බලමු 76 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 76. මේ කියන පරමාණුක ව්‍යුහය පිළිබඳව තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය වැරදි බව ඔප්පු කළ විද්‍යාඥයා. තොම්සන් ඉදිරිපත් කරපු ප්ලම් පුඩින් ආකෘතියට අභියෝගයට ලක් කරලා ඒක වැරදි කියලා ඔප්පු කරේ අර්නස්ට් රදර්ෆර්ඩ් ඉදිරිපත් කරපු රන්පත් පරීක්ෂාවෙන් තමයි. එතනින් අපි හොයාගත්තනේ පරමාණුවේ තියෙන ප්ලම් පුඩින් විදියට නෙමෙයි ස්කන්ධ එක තැනකට ඒක රාශී වෙලා තියෙනවා, හිස් අවකාශ ගොඩක් තියෙනවා. හරි. එතකොට ඒකට පිළිතුර අංක 1 කියලා ගන්න පුළුවන්. ඒක පහසු ප්‍රශ්නයක්. ඊළඟ ප්‍රශ්නාංක 77. ප්‍රශ්නාංක 77. මේ කියනවා ලිතියම්හි සංයුතා ඉලෙක්ට්‍රෝනයට දැනෙන සඵල නෂ්ටික ආරෝපණය. ලිතියම්ගේ ඉසට් කියන එක්කෙනා 3ලු. ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකය 3යි. සාපේක්ෂ පරමාණු ස්කන්ධය 7යි. හරි. දැන් එතකොට මෙයාගේ මේ කියන විදිහට මෙයාගේ පරමාණු ක්‍රමාංකය 3 නම් මෙයාගේ ප්‍රෝටෝන තියෙනවා 3ක්. මෙයාගේ ඉලෙක්ට්‍රෝනක් තියෙනවා ආරෝපණයක් නැති හින්දා 3ක්. මෙයාගේ නියුට්‍රෝන වල නම් නියුට්‍රෝන 7න් 3ක් අඩු කරාම 4යි කියලා ගන්න පුළුවන්. එතකොට මෙයාගේ පරමාණුවේ නෂ්ටිය මම මේ මෙච්චර ලොකු නැහැ මෙහෙම අඳිනවා. මේ නෂ්ටියේ තියෙනවා ධන ආරෝපණ 3ක් තියෙන ප්‍රෝටෝන 3ක්. ආරෝපණයක් නැති නියුට්‍රෝන 4ක්. හරි ඔහොම තියෙනවා. එතකොට මෙයාගේ පළවෙනි ශක්ති මට්ටමේ. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන තුන තියෙන්න පුළුවන් කොහොමද? 1s2 2s1 කියලානේ. එතකොට මේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මෙයාගේ දෙවෙනි ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. එතකොට මෙයාගේ මේ නෂ්ටියේ තියෙන ධන ආරෝපණ වලින් මේ ඉලෙක්ට්‍රෝනේ අදිනවා. අන්තිම ශක්ති මට්ටමේ තියෙනවා. අදිනකොට හැබැයි මේ ඉලෙක්ට්‍රෝන දෙක නැතුව තිබුණා නම් ඇදෙන තරම් ඇදෙන්නේ නැහැ මේ දෙන්න හින්දා. මේ දෙන්න මොකද කරන්නේ? මේ දෙන්න ත්‍රිණ හින්දා මේ ඉලෙක්ට්‍රෝන ත්‍රිණ හින්දා මේකෙන් මේක විකර්ෂණය කරනවා.
මේ ඉලෙක්ට්‍රෝන වලින් කරන්නේ මොකද්ද? අර ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. ඒත් විකර්ෂණය කරනකොට අර මෙයා ධන 3න් ඇදලා ගන්නකොට ඉලෙක්ට්‍රෝන මෙතන නැති වුණා නම් ඇදෙන තරම් ඇදෙන්නේ නැහැ. මොකද මේ දෙන්න එකට බාධාවක්. මේ දෙන්න අනිත් පැත්තට විකර්ෂණය කරනවා. එහෙනම් මේ ප්‍රශ්නේ අහන්නේ ලිතියමේ සංයුජතා ඉලෙක්ට්‍රෝනයට දැනෙන සපර නෂ්ටික ආරෝපණය ධන 3ට වඩා අඩුයි. ධන 3ට වඩා අඩුයි. මොකද මේ දෙන්න බාධාවක් ඇති කරන හින්දා. එහෙනම් ඒකට පිළිතුරු ලබා ගන්න පුළුවන් අපිට අංක 2 කියලා. හරි. අපි බලමු 78 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 78. ඒ කියන ලාම්පුවක් දෘශ්‍යාලෝකයේහි නිල් කලාපයේහි තරංගායාමය දෙනවා. ලාම්පුවක් දෘශ්‍යාලෝකයේහි නිල් කලාපයේහි 470 නැනෝමීටර් 470 නැනෝමීටර් තත්පරයට ජූල් 6ක ශක්තියක් නිපදවයි. තත්පරයට ජූල් 6ක්. මෙයා තත්පරයට ජූල් 6ක ශක්තියක් නිපදවනවා. ෆෝටෝන එක වැඩි කිරීම 10 20ක් ජනනය කිරීම සඳහා ෆෝටෝන එක වැඩි කිරීම 10 20ක් එක වැඩි කිරීම 10 20ක් ජනනය කරන්න ලාම්පුව කොපමණ කාලයක් දල්වන්න ඕනද කියලා අහනවා. කොපමණ කාලයක් මේක දල්වන්න ඕනද? තත්පර වලින් කොපමණ කාලයක් ඕනද? දැන් මේක ටිකක් වෙනස් ගානක්. දැන් මෙතෙන්දි තරංගායාමය දෙනවා තත්පරයට ජූල් ශක්තියක් තමයි කියන්නේ. තත්පරයට ජූල් 6ක් නිපදවනවලු ෆෝටෝන එක වැඩි කිරීම 10 20ක් ජනනය කරන්න ලාම්පුවට කොපමණ කාලයක් ගත වෙනවද කියලා අහන්නේ. එතකොට අපි දන්න සමීකරණ තියෙන දැන් E සමාන h nu. E සමාන h nu අපි දන්නවා. E සමාන h nu. ඕක දාලා මෙතන ශක්තිය ඉස්සෙල්ලා ගණනය කරගන්න පුළුවන් ඒත් nu දන්නේ නැහැ. අපි දන්නවා nu c සමානයි nu ලැම්ඩා. ඒකෙන් nu සමානයි c බෙදීම ලැම්ඩා. එතකොට ඒක ආදේශ කරොත් අපිට ගන්න පුළුවන් E සමානයි hc බෙදීම ලැම්ඩා. ඒතර ඕකෙන් අපිට හොයාගන්න පුළුවන් E ශක්තිය කියන එක හොයාගන්න පුළුවන්. එතකොට මෙතන මේ දීපු විස්තරය අනුව මේ ආලෝකයේ නිල් ආලෝකයේ ෆෝටෝන එකක ශක්තිය ඉස්සෙල්ලාම හොයාගෙනමු. ෆෝටෝන එකක ශක්තිය දීපු දත්ත වලින් හොයාගෙනමු. එතකොට ප්ලාන්ක් නියතය කියන්නේ 6.626 වැඩි කිරීම 10^34යි ජූල් තත්පර. C කියන්නේ ආලෝකයේ ප්‍රවේගය 3.0 වැඩි කිරීම 10.8යි ms ඍණ 1. ලැම්ඩා අපිට දීලා තියෙන නැනෝමීටර් වලින් ඒක මීටර් කරගන්න ඕනේ. 470 වැඩි කිරීම 10^9යි මීටර්. දැන් ඕකෙන් ශක්තිය හොයාගන්න පුළුවන්නේ. ඕකෙන් ශක්තිය හොයාගන්න පුළුවන්නේ. ඊට පස්සේ ඕකෙන් ශක්තිය හොයාගත්තාම දැන් අපිට කියනෝනේ තත්පරේ අපිට කියනෝනේ ෆෝටෝන තත්පරයකට ජූල් 6ක ශක්තියක් නිපදවනවා කියන්නේ. තත්පරයට ජූල් 6ක ශක්තියක් මෙතන නිපදෙනවලු. එතකොට මෙතනින් අපි ශක්තිය හොයාගත්තාම තත්පරයකට ජූල් 6ක් නිපද වෙනවා නම් තත්පරයකට ජූල් 6ක් නිපද වෙනවා නම් අපිට ඒකෙන් හොයන්න පුළුවන් තත්පරයකට නිකුත් වන ෆෝටෝන සංඛ්‍යාව. මොකද තත්පරයකට නිපදවන ෆෝටෝන සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. මේ අපි හෙව්වේ එක ෆෝටෝනයක ශක්තිය. එතකොට තත්පරයකට ෆෝටෝන ලබා දීලා තියෙනවා 6යි ජූල් ශක්තියක්. 6.0 ජූල් ශක්තියක් තත්පරයකට ලබා දීලා තියෙනවා. එතකොට ඒක බෙදන්න මෙතන ආපු පිළිතුරෙන් සුළු කරගන්න නැතුව ඔය ප්‍රකාශයෙම අපිට ගන්න පුළුවන් එහෙම බෙදීම කියලා. මෙතන මෙන්න මේ තියෙන සම්පූර්ණ ආපු පිළිතුරම මෙතනින් බෙදන්න. මේකට බෙදීමට මෙන්න මෙතෙන්ට ආදේශ කරන්න ඒක. මෙතෙන්ට ආදේශ කරන්න. එතකොට තත්පරයකට නිපද වෙන ෆෝටෝන සංඛ්‍යාව හොයන්න පුළුවන්. තත්පරයකට ජූල් 6ක ශක්තියක් නිපද වෙනවා. මෙතන අපි එක ෆෝටෝනයක ශක්තිය හොයාගත්තා. එතකොට ඕක සුළු කරාම එනවා තත්පරයකට නිකුත් වන ෆෝටෝන සංඛ්‍යාව. එතකොට තත්පරයකට නිකුත් වන ෆෝටෝන සංඛ්‍යාව අපි හොයාගත්තාම අපිට අවශ්‍ය වෙන්නේ ෆෝටෝන මෙන්න මෙච්චර ගාණක් නිපදවන්න කොච්චර ශක්තියක් ඕනද කියලා. එතකොට මේක මෙතෙන්ට ආදේශ කරලා තත්පරයකට නිපදෙන ෆෝටෝන සංඛ්‍යාව හොයාගෙන ඒක වැඩි කරන්න පුළුවන්. ඒක වැඩි කිරීම 10 20. ඒක වැඩි කිරීම 10 20ෙන් වැඩි කරන්න පුළුවන්.
එතකොට අපිට එනවා ඒ ෆෝටෝන ප්‍රමාණය නිපදවන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා. අපි හෙව්වේ මේකේ ෆෝටෝනයක ශක්තිය හොයාගත්තා. මෙතන තප්පරයට ජූල් 6ක් නිපදවන්න ඕනේ හින්දා ඒ කොච්චර ෆෝටෝන සංඛ්‍යාවකින්ද කියලා හොයාගත්තා. ඊට පස්සේ තප්පරයට නිපදවන ෆෝටෝන සංඛ්‍යාව හොයාගත්තා. ඊට පස්සේ අපිට කියනවා මේකේ ෆෝටෝන එක වැඩි කිරීම 10 20ක් ඕන. එහෙනම් අපි ඔය එකකින් හොයාගත්තා. එතකොට අපි ඊට පස්සේ ෆෝටෝන එක වැඩි කිරීම 10 20ක් නිපදවන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා හොයාගත්තා. මොකද අපි ෆෝටෝන සංඛ්‍යාව හොයා ගැනීමනේ උතරින් කරේ. ෆෝටෝන සංඛ්‍යාව හොයාගෙන ඊට පස්සේ එක වැඩි කිරීම 10 20න් වැඩි කරාම අපිට ඔය පිළිතුර සුළු කරාම අන්තිමට 7.1 කියලා එනවා. එතකොට ඒක ලබා ගන්න පුළුවන් 78ට අංක 2. බලමු 79 වෙනි ප්‍රශ්නය. 79. මේකේ තියෙන භූමි අවස්ථාවේ පවතින වායුමය කොබෝල්ට් ධන 3. කොබෝල්ට් ධන 3 අයනයක ඇති යුගල නො වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඉස්සලාම ආවර්තිතාව වශයෙන් බලන කොබෝල්ට් වල පරමාණුක ක්‍රමාංකය. ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැගනස්, ෆෙරස්, කොබෝල්ට් 27යි. 27ට ලියන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d7 ඔය විදිහට අපිට ලියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවහම ඊට පස්සේ කොබෝල්ට් ධන 3 කියලා කියන්නේ මොකද වෙන්නේ මේ දෙක අයින් වෙනවා 3d6 වෙනවා. ඒතකොට 3d6 තමයි කොබෝල්ට් ධන 3 වින්‍යාසය ඔහම ලියාගෙන ගියාම. මෙතනින් 2යි මෙතනින් 1යි ගිහිල්ලා. එතකොට අපි බලමු ධන 3 කොහොමද මේ d6 ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. අපි දන්නවා d වල කාක්ෂික 5යි. ඒ කාක්ෂික 5 එතකොට ඉලෙක්ට්‍රෝන තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔය විදිහට තියෙන්නේ. එතකොට මේකේ යුගලනය නො වූ ඉලෙක්ට්‍රෝන කොච්චර තියෙනවද? 1යි 2යි 3යි 4යි. ධන 3නේ යන්නේ කොබෝල්ට් ධන 3 තියෙනවා 4ක්. හරි අපි බලමු 80 වෙනි ප්‍රශ්නය. පරමාණුක කාක්ෂිකයක හැඩය හා ආශ්‍රිත වන්නේ කුමන ක්වොන්ටම් අංක? වරහණද n l ml ms. දැන් n කියලා කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය. l කියලා කියන්නේ උද්දිකාංශ ක්වොන්ටම් අංකය. ඒ කියන්නේ n වලින් දැක්වෙන්නේ ප්‍රධාන ශක්ති මට්ටම, n වලින් දැක්වෙන්නේ උපශක්ති මට්ටම, ml වලින් දැක්වෙන්නේ ආක්ෂික, ms වලින් දැක්වෙන්නේ කාක්ෂිකයක තියෙන භ්‍රමණය දක්වන ඉලෙක්ට්‍රෝන. ඒකට ඇත්තටම පරමාණුක හැඩය මේක අහන්නේ පරමාණුක කාක්ෂිකයක හැඩය හා ආශ්‍රිත වන්නේ. පරමාණු කාක්ෂිකයක අපි දන්නවා s කියන එක ගෝලාකාරයි. p කියන එක සම්මිතික ඩම්බෙල්ලාකාරයි. d කියන එක දිත්ව ඩම්බෙල්ලාකාරයි. ඒතර ප්‍රධාන ශක්ති මට්ටමින් ඕක නිරූපණය වෙනවද? නෑ. ඊට පස්සේ උද්දිකාංශ ක්වොන්ටම් අංකය කියලා අපි ගන්න උපශක්ති මට්ටම් වලින් මෙතෙන්දී අපි බිඳුව 1 2 එහෙම ගන්නවනේ. බිඳුව කියන්නේ s, 1 කියන්නේ p. කොහොම ගන්නවනේ? එහෙනම් මේකේ පරමාණුක කාක්ෂිකය වල හැඩයත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇත්තටම l කියන එක තමයි. නමුත් මේකේ පිළිතුර විදිහට l ගත්තත් ලකුණු දුන්නා. l හා ml ඊට පස්සෙත් මේ කාක්ෂික ගැනමනේ බෙදෙන එක ගැන විස්තර කරන්නේ චුම්බක ක්වොන්ටම් අංකේ. ඒ ඉඳයි දෙකම සැලකුවත් හරි කියලා ගත්තා. ඒකට ඔබට පිළිතුර 1 කියලා ගන්නත් පුළුවන්, 5 කියලා ගන්නත් පුළුවන්. 80 වෙනි ප්‍රශ්නෙට 1 කියලා ගත්තත් ගැටලුවක් නැහැ, 5 කියලා ගත්තත් ගැටලුවක් නැහැ.